ආයිබෝවන් දුවල පුතා සියලු දෙනාටම මම අද කතා කරන්නේ 8 ශ්‍රේණියේ 20 වන පාඩම වර්ගඵලය කියන පාඩම. මුලින්ම මාතෘකාව ලියා ගන්න වර්ගඵලය කියලා. හරි ළමයි. ඒතර මෙන්න වර්ගඵලයක් කියලා කියන්නේ පෘෂ්ඨයක් මොකක් හරි පෘෂ්ඨයක් ගත්තොත් මම උදාහරණයක් ගන්නම් මෙන්න පෘෂ්ඨයක්. මෙන්න මේ පෘෂ්ඨය පැතිරිලා තියෙන ප්‍රමාණය. तर මෙන්න මේ පෘෂ්ඨය ගත්තොත් මේ පෘෂ්ඨය පැතිරිලා තියෙන්නේ මම මෙන්න මේ පාට කරන ටිකේ. මෙන්න මේ පැතිරිලා තියෙන ප්‍රමාණය හොයන එකට තමයි වර්ගඵලය හොයනවා කියලා කියන්නේ. දැන් ඕනම වස්තුවක් ගමු මෙන්න මේක තල රූපයක්නේ. ඒතර මේ තල රූපය මේ වෘතයක්. මෙන්න මේ වෘතය පැතිරිලා තියෙන ප්‍රමාණයට තමයි මේකේ වර්ගඵලය කියලා කියන්නේ. හරිද? දැන් මේ තියෙන තල පෘෂ්ඨයක්. ඒතර ළමයි දන්නවා මේ මෙන්න මේ වගේ එකක් මේ බලන්න මේකට කියනවා ඝනකය කියලා. ඒතර මේකේ පෘෂ්ඨ තියෙනවා 6ක්. පැති 6ක් තියෙනවා. හරිද? ඒතර මේ වගේ එක වර්ගඵලය කියන්නේ මෙන්න මේ පැති 6ේම වර්ගඵලවල එකතුවට. ඒතර මේ පෘෂ්ඨ ඔක්කොගෙම වර්ගඵල එකතුවට. ඒ කියන්නේ පෘෂ්ඨ සියල්ලම පැතිරී ඇති ප්‍රමාණය. ඒතර මේ පැත්ත එකයි මේකේ වර්ගඵලය හොයන්න ඕන. අරක වර්ගඵලය විදිහට ඔය 6ේම හොයන්න ඕන. දැන් මේ වගේ තල පෘෂ්ඨයක් ගත්තාම මේ තල පෘෂ්ඨය පැතිරිලා තියෙන ඉඩ ප්‍රමාණයට තමයි පෘෂ්ඨ වර්ගඵලය එහෙම නැත්නම් වර්ගඵලය කියලා කියන්නේ. හරි මාතෘකාව ලියාගන්න වර්ගඵලය. හරිද? එතකොට මේකේ සමචතුරාශ්‍රය, ඍජුකෝණාශ්‍රය, එතකොට මේ දෙක වලට දැනටමත් ඉගෙනගෙන තියෙනවා. නේද? කලින් පන්ති වල ඉගෙනගෙන තියෙනවා. මෙන්න මේකේ වැඩිපුර ඉගෙන ගන්න තියෙන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන විදි. හරිද? හරි එහෙනම් බලන්න මේ මම මේ කරපු එකක් ගිය අවුරුද්දේ වල ඉගෙනගෙන ඇති සමචතුරාශ්‍රය. සමචතුරාශ්‍රයේ වර්ගඵලය. ඒතර සමචතුරාශ්‍රය කියන්නේ තල රූපයක්නේ. ඒතර මෙන්න මේ පේන පෘෂ්ඨයේ තමයි වර්ගඵලය හොයන්න තියෙන්නේ. මේ පෘෂ්ඨයේ ඉඩ ප්‍රමාණය වුණනම් හරි. හරිද? එතකොට මෙන්න මේ පෘෂ්ඨයේ ඇතුලේ ඉඩ ප්‍රමාණය මේ ඉරි හතරෙන් ඇතුලේ තියෙන ඉඩ ප්‍රමාණය තමයි මේකේ වර්ගඵලය කියලා කියන්නේ. ඒතර ඔයාලා දන්න සමචතුරාශ්‍රයක් වුණාම සමචතුරාශ්‍රවල විශේෂ ලක්ෂණ ඉගෙනගෙන තියෙනවනේ. දිගයි පළලයි මේ ඔක්කොම සමානයි. පාද හතරම දිගින් සමානයි. ඒ වගේම කෝණ හතර මොකද්ද වෙන්නේ? කෝණ හතර ඍජු කෝණ හතරක්. ඒ කියන්නේ අංශක 90ක් වන කෝණ හතරක් තමයි තියෙන්නේ. හරිද? අපි තුමු මෙන්න මේ සමචතුරාශ්‍රයේ දිග A කියලා. අන්න මම A කියන සංකේතයක් ගත්තා. දිග එනම් මේකේ පළලත් මොකද්ද වෙන්නේ? ඒයි පාද හතරම දිගින් සමානයිනේ. එහෙනම් මෙයා එනම් මෙයත් 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 හරිද? එතකොට මෙන්න මේකේ වර්ගඵලය කියලා කියන්නේ සමචතුරාශ්‍රයේ වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළලෙන් තමයි ගන්න. හරිද? දිග වැඩි කිරීම පළල. එතකොට මෙයාගේ දිග කියන්නේ පළල කියන්නේ දිග වැඩි කිරීම පළලත් නම් වැඩි කිරීම තමයි මේකේ වර්ගඵලය එන්නේ. හරිද? අපි මේකට උදාහරණයක් ගමු. අන්න උදාහරණ ගානක් බලන්න. මෙන්න සමචතුරාශ්‍රයක් තියෙනවා. මේ සමචතුරාශ්‍රයේ උන් පොඩ්ඩක් ඇදේ ඒවා ඒක හරියට ඇද ගන්න. අර උල තියලා මම කලබලෙන් අඳින ඉඳ ඇදේ යනවා. හරිද? ඒක එච්චර හිතන්න එපා. මේ බලන්න මේකේ අපි තුමු දිග සෙන්ටිමීටර් 5යි. මේ පාද ඔක්කොම සෙන්ටිමීටර් 5 ගානේ කියලා. පාද සියල්ලම සෙන්ටිමීටර් 5 ගානේ තියෙන්නේ. හරිද? එහෙමනම් දැන් මෙන්න මේකේ වර්ගඵලය කියලා කියන්නේ වර්ගඵලය සමානයි දිග වැඩි කිරීම පළලනේ. සමචතුරාශ්‍රයක වර්ගඵලය දිග වැඩි කිරීම පළල. එහෙමනම් දිග කියන්නේ සෙන්ටිමීටර් 5 වැඩි කිරීම පළල සෙන්ටිමීටර් 5යි. දැන් මම මෙතන මේ ඒකකෙත් දාන්නම්. 5 සෙන්ටිමීටර් වැඩි කිරීම 5 සෙන්ටිමීටර්. බලන්න 5 වරක් 5 කීයද? 25යි. 25යි. එතකොට වර්ගඵලයට ඒකකයක් එනවා. සෙන්ටිමීටර් වැඩි කිරීම සෙන්ටිමීටර් කියන්නේ සෙන්ටිමීටර් වල දෙවන බලයක් එනවා. මේකට කියන්නේ වර්ග සෙන්ටිමීටර් කියලා. වර්ග සෙන්ටිමීටර් 25යි. හරිද? එහෙනම් මේ ඒකකයට කියන්නේ වර්ග සෙන්ටිමීටර්. එහෙනම් මේ වර්ගඵලයේ ඒකක තමයි වර්ග සෙන්ටිමීටර්. ඒ දිග සෙන්ටිමීටර් වලින් දුන්නොත් හරිද? බැරි වෙලාවත් මෙන්න මේ දිග මීටර වලින් දුන්නොත් දිගයි පළලයි මීටර වලින් දුන්නොත් මේකේ ඒකක වෙන්නේ වර්ග මීටර.
ඒකක මොනවද? වර්ග මීටර. හරිද? එහෙනම් මීටර වල දෙවන බල. පොඩ මේක සටහන් කරගන්න. දෙවැනි එක ඍජු කෝණාශ්‍රය. ඒතර ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්නත් ඔයා ඉගෙනගෙන තියෙන්නේ. මෙන්න මම නැවත මතක් කිරීමක් කරන්නම්. මේ ඇඳලා තියෙන්නේ ඍජු කෝණාශ්‍රයක්. ඒතර ඍජු කෝණාශ්‍රයක් වුණාට පස්සේ මේ පාදයයි සමානයි. මේ පාදයයි දිගින් සමානයි. ඒ කියන්නේ සම්මුඛ පාද දිගින් සමානයි. ඒ වගේම තමයි මෙන්න මේ කෝණ හතර මොකද්ද වෙන්නේ? කෝණ හතරම සමානයි. මේ කෝණ ඍජු කෝණ. ඒ කියන්නේ කෝණයක් අංශක 90යි. අපිට මේ තියෙන්නේ මේ ඍජු කෝණාශ්‍රයේ දිග නේද? මම ගන්නවා දිග A කියලා. මම නිකන් සංකේතයක් ගත්ත දිග A. පළල මේ තියෙන්නේ පළල B කියලා ගන්න. දැන්තර මේක A නම් මේක A කියලා ගන්නවා. මේක B නම් මේක B කියලා ඔයාලා දාන්න. හරිද? එහෙනම් ඍජු කෝණාශ්‍රයේ දිග A පළල B. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය කියන්නේ ඒ දිග වැඩි කිරීම පළල. දිග වැඩි කිරීම පළලමයි. එහෙනම් සමචතුරාශ්‍රයේ වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළල. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය වෙන්නේ දිග වැඩි කිරීම පළල. ඒතර මේකේ දිග කියන්නේ A නේ. එහෙනම් A වැඩි කිරීම පළල කියන්නේ B. A වැඩි කිරීම B තමයි මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. හරි. එතකොට මේක මතක තියාගන්න එපා. මෙන්න මේක මතක තියාගන්න. සමචතුරාශ්‍රයක එහෙම නැත්නම් ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්නේ දිග වැඩි කිරීම පළලෙන්. හරිද? හරි මේකේ මම උදාහරණ ගානක් කරන්නම්. මොන බලන්න මේ තියෙන ඍජු කෝණාශ්‍රයක්. හරිද? මේ ඍජු කෝණාශ්‍රයේ පොඩ්ඩක් ඇදේ තියෙන ඔයාලා හරියට අඳ ගන්න. අපි තුමු දිග සෙන්ටිමීටර් 10යි මීටර වලින් ගමු. මීටර ලොකු අපි තුමු මේ ඍජු කෝණාශ්‍රාකාර ඉඩමක් කියලා. මීටර 5යි. මීටර 10කුයි මීටර 5කුයි තමයි දිගයි පළලයි වෙන්නේ. එhmenan දැන් මේකේ වර්ගඵලය හොයන්න කියනවා. වර්ගඵලය සමානයි එහෙනම් දිග වැඩි කිරීම පළල. ඔන්න ඕක ලියා ගන්න. ඕක කටපාඩම් කරගන්න. සමචතුරාශ්‍රයක ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න දිග වැඩි කිරීම පළල. බලන්න දිග කීයද? මීටර 10යි. වැඩි කිරීම පළල මීටර 5යි. ତර මේ ඍජු කෝණාශ්‍රය මෙන්න මෙහෙම වැදැක්කෙන සංකේත දාලා තිබ්බා. මම ඒකත් මතක් කරන්නම්. මෙන්න මේ සංකේත පේරෝ නේද? මෙතන මේ ඉරි කෑලි දෙකක් ගහලා මෙතනත් ඉරි කෑලි දෙකක් ගහලා. කියන සලකුණක් මේ එකම සලකුණ තියෙනවා නම් ඒ පාද දිගින් සමානයි. එකම සලකුණ තියෙන පාද දිගින් සමානයි. ඒවට මේක දෙක නෙවෙයි 3 4 ඕන සලකුණක් දාන්න පුළුවන්. ඒතර මේ සලකුණ දාපු අනිත් එක්කෙනා මේක නම් මේ දෙන්න දිගින් සමානයි. දැන් මෙතන බලන්න මේ එක මෙතනත් එකනේ. සලකුණු එක ඉරි කෑල්ලක් මෙතනත් ඉරි කෑල්ලක්. ඒ කියන්නේ මේ පාද දෙක දිගින් සමානයි කියන එක. හරිද? එහෙනම් මෙතනත් ඒ වගේ අනු බලන්න. හරි. එතකොට දැන් මේක වැඩි කරමු 10 වරක් 5 50යි. මීටර වැඩි කිරීම මීටර කියන්නේ මීටර වල දෙවන බලය. මේකට කියනවා වර්ග මීටර. වර්ග මීටර 50ක් තමයි උත්තරේ එන්නේ. හරිද? සටහන් කරගන්න. හරි පුනරීක්ෂණ අභ්‍යාසය බලන්න. ඒකේ ප්‍රශ්නාංක 1 පහත දැක්වෙන එක් තල රූපයේ වර්ගඵලය සොයන්න. ඒකේ මම ගණන් ටිකක් කරන්නම් බලන්න. රෝම ඉලක්කම් 1 රෝම ඉලක්කම් 1 මේ සමචතුරස්‍රයක් තියෙන්නේ. මේ බලන්න මම රූප සටහන දාලා තියෙන්නේ. මේකේ මේ පාද හතරම සමානයි. පාදයක් සෙන්ටිමීටර් 6යි. එහෙනම් මේකේ වර්ගඵලය සමානයි. දිග වැඩි කිරීම පළල දිග සෙන්ටිමීටර් 6යි. වැඩි කිරීම පළල සෙන්ටිමීටර් 6යි. ඒ පාද හතරම සමානයි. එහෙනම් දැන් වැඩි කරමු 6 වරක් 6 36යි. සෙන්ටිමීටර වල දෙවන බලයක් එනවා. එහෙනම් වර්ග සෙන්ටිමීටර 36ක් තමයි මේකේ වර්ගඵලය. ඊට පස්සේ බලන්න අංක 2 ඍජු කෝණාශ්‍රයක් තියෙන. ඍජු කෝණාශ්‍රය ගත්තත් වර්ගඵලය හොයන්නේ දිග වැඩි කිරීම පළලෙන්. දිග වැඩි කිරීම පළල. හරි. දිග කීයක් එනවද? සෙන්ටිමීටර් 5යි. 5යි සෙන්ටිමීටර. පළල එනවා සෙන්ටිමීටර් 3ක්. 5යි සෙන්ටිමීටර වැඩි කිරීම 3යි සෙන්ටිමීටර. දැන් වැඩි කරලා ගන්න 5 වරක් 3 15යි සෙන්ටිමීටර වර්ග සෙන්ටිමීටර 15ක් එනවා. හරි. හරි කොටේ සටහන් කරගන්න. මේ බලන්න ඊළඟ එක. රෝම ඉලක්කම් 4. ඉතින් අභ්‍යාස රෝම ඉලක්කම් 4. තර මේකේ ඔයාලට පේනවා මේ ඍජු කෝණාශ්‍රයක් නෙවෙයිනේ මේ ඍජු කෝණාශ්‍ර කිහිපයක් සම්බන්ධ එකක්. නේද? තර මේකේ
එකපාරම හොයන්න බෑ අපිට මේවා කෑලි වලට කඩා ගන්න වෙනවා. ඔයාලා කෑලි වලට වෙන් කර ගන්න කඩිරි ඇඳලා. මේක මම ඍජු කෝණාශ්‍ර දෙකකට වෙන් කර ගන්නවා. එහෙමනම් කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් වෙන් කරන්න. මෙන්න මෙතන කඩිරක් ඇඳනනම් මේක එක ඍජු කෝණාශ්‍රයක් වෙනවා. මේක එක ඍජු කෝණාශ්‍රයක් වෙනවා. හරිද? ඒතකොට මේ වගේ එකපාර වර්ගඵලය හොයන්න දන්නේ නැහනේ අපි. මේ එල් ලකුණ හැටි එකක්. ඒ වගේ එක වර්ගඵලය හොයන්න දන්නේ නැහැ. අපි දන්නේ සමචතුරස්‍රයයි ඍජු කෝණාශ්‍රයයි විතරයි දැනට. හරිද? එහෙමනම් මේ විදිහට වෙන් කරගන්න ඍජු කෝණාශ්‍ර දෙකකට දැන් මේකේ වර්ගඵලය මේ අපිට මේක එක කියලා මේක දෙක කියලා හිතමු. ඔන්න ඔය කොටස් දෙකේ වර්ගඵලය හොයලා ඒ දෙන්න එකතු කරන්න. හරිද? ඒක එකපාර කරත් ප්‍රශ්නයක් නැහැ. මම මේ එක කොටසේ වර්ගඵලය ගන්නම්. මුලින්ම එක කොටසේ වර්ගඵලය කියන්නේ ඔන්න මම ලියන්නම්. එක කොටසේ එහෙම ලිව්වේ නැතත් ප්‍රශ්නයක් නැහැ. වර්ගඵලය එක කොටසේ වර්ගඵලය සමාන වෙනවා. මෙතන මේ ඍජු කෝණාශ්‍රයේ දිග ඕන වෙනවා. දිග වැඩි කිරීම පළලනේ ඍජු කෝණාශ්‍රයක්නේ. දිග වැඩි කිරීම පළල. දිග බලන්න කීයද කියලා. මෙන්න මේ දිග 8යි. මේ දිග ඕන. ඇයි මේ දිගේ එකතු වෙන මේ සම්පූර්ණ දිග කියන්නේ. මේ කොටස 8යි මේ කොටස තියෙනවා සෙන්ටිමීටර් 2ක්. ඇයි මේ දිගම තමයි මෙතනත් එන්නේ. ඍජු කෝණාශ්‍රයක් නේ. ඍජු කෝණාශ්‍රයක සම්මුඛ පාත දෙකකින් සමානයි. මෙහා දෙක නම් මෙහා 2යි. එහෙනම් මේක සෙන්ටිමීටර් 2යි. එහෙනම් 8යි 2යි කියන්නේ සෙන්ටිමීටර් කීයද? සෙන්ටිමීටර් 10යි. හරිද? එහෙනම් ඍජු කෝණාශ්‍රයේ දිග සෙන්ටිමීටර් 10යි. වැඩි කිරීම දැන් පළල බලමු. මෙන්න පළල දීලා තියෙන සෙන්ටිමීටර් 4යි. දැන් 10 වැඩි කරන්න 4න් 10 වරක් 4 40යි සෙන්ටිමීටර් වර්ග. එක කොටසේ වර්ගඵලය හොයාගත්තා. දැන් බලමු දෙවෙනි කොටස. කියන්නේ මෙන්න මේ කොටස. දෙක කොටසේ වර්ගඵලය. දෙවෙනි කොටසේ ඍජු කෝණාශ්‍රයක් තියෙන්නේ. ඒකේ දිග බලන්න කීයද කියලා. ඒකේ දිග නම් කෙලින්ම දීලා තියෙනවා ළමයි. මෙන්න මේ දිග කීයද? සෙන්ටිමීටර් 12යි. සෙන්ටිමීටර් 12 වැඩි කරන්න පළලෙන් මෙන්න පළල කීයද? සෙන්ටිමීටර් 2යි. එහෙනම් 12 සෙන්ටිමීටර් 2කින් වැඩි කරන්න 12 24යි වර්ග සෙන්ටිමීටර්. අනේ එක කොටසේ හොයාගත්තා, දෙක කොටසේ හොයාගත්තා වෙනම. එහෙමනම් මුළු වර්ගඵලය හොයමු දැන්. මුළු වර්ගඵලය කියන්නේ මේ වර්ගඵලයයි එකතු කරන්න ඕන. මුළු වර්ගඵලය කියන්නේ මේ මුළු තල රූපයේ වර්ගඵලය. මුළු තල රූපයට අයිති වන කොටසනේ. එහෙනම් මේ දෙක එකතු කරන්න 40 60 24ක් එකතු කරන්න එනවා 64යි සෙන්ටිමීටර් වර්ගය. ඒතර මේ අවසානයේ අනිවාර්යෙන් ඒකක තියෙන්න ඕන. හරිද? නිකන් 64 කියලා දාන්න එපා. ලකුණු දෙකක් දෙනවා නම් එක ලකුණක් ඒකට අඩු වෙනවා. ඒකකයට වෙනම ලකුණු දෙනවා. හරිද? ඔක සටහන් කරගන්න. පුනරීක්ෂණ අභ්‍යාස ප්‍රශ්නාංක 2ට යම් පහත සඳහන් එක් රූපයේ රෝස පාටින් දක්වා ඇති කොටසේ වර්ගඵලය සොයන්න. මෙන්න මේ රෝස පාටින් දක්වලා කියන්නේ තියෙන්නේ මෙන්න මේ ටික. මම පාඩ කරන්න යන්නේ නැහැ. මෙන්න මේ ටික තියෙන්නේ. පාඩ කරොත් මෙතන පැහැදිලි නැති වෙන එක. මම යන්තම් පාඩ කරන්නම්. ඔන්න ඔය ටිකේ වර්ගඵලය තමයි හොයන්න ඕන. ඒ කියන්නේ මෙන්න මේ පොඩි සමචතුරස්‍ර තුනක් තියෙනවනේ. ඒ තුන නැතුව අනිත් ටිකේ වර්ගඵලය තමයි ඕන. ඒ සමචතුරස්‍ර තුන අපල අයින් කරලා. හරිද? එමනම් අපි කරන්න තියෙන්නේ මෙන්න මේ මුළු රූපයේ වර්ගඵලය. මුළු රූපය කියන්නේ මේ ඍජු කෝණාශ්‍රයනේ. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයලා මේ සමචතුරස්‍ර තුනේ වර්ගඵලය හොයලා එකකින් අඩු කරා. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලයෙන් ඇයි මේ තුන අයින් කරලානේ ළමයි. ඒ තුන කපලා අයින් කරලා තියෙන්නේ. එහෙනම් ඒ තුනේ වර්ගඵලයන් තුන අයින් කරා නම් හරි, අඩු කරා නම් හරි. එහෙනම් අපි මුලින්ම හොයමු ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය මම වර්ගඵලය කියන එක වාප කියලා කෙටියෙන් දැම්මා. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හොයන්නේ දිග වැඩි කිරීම පළලින්. දිගට එනවා මෙන්න මේ දිග සෙන්ටිමීටර් 12යි. 12 සෙන්ටිමීටර වැඩි කිරීම පළල කියන්නේ සෙන්ටිමීටර් 6යි. එහෙනම් 12 6න් වැඩි කරන්න 12 වරක් 60යි 12 වරක් 6 කියන්නේ 72යි සෙන්ටිමීටර වර්ග. හරි. ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය හෙව්වා. දැන් අපි මේ සමචතුරස්‍රයක වර්ගඵලය හොයමු. ඔය සමචතුරස්‍රය කපලා අයින් කරලා තියෙන්නේ. සමචතුරස්‍රයක
වර්ගඵලය. අන්න මම වාපා කියලා ගැටියෙන් දානවා. සමචතුරස්‍රයක් කියන්නේ ඒ දිග වැඩි කිරීම පළලනේ. හරි. සමචතුරස්‍රයේ දිග සෙන්ටිමීටර් 2යි නම් පළල සෙන්ටිමීටර් 2යි. දෙවරක් දෙක කියන්නේ 4යි සෙන්ටිමීටර් වර්ග. හරි. සමචතුරස්‍ර එකක වර්ගඵලය හොයාගත්තා. එකක 4යි නම් ඒ වගේ සමචතුරස්‍ර තුනක් නෙයි තුනේම සමානයි මේ බලන්න. මේකෙත් 2යි මේකෙත් 2යි. එහෙමනම් ඔය තුනේම වර්ගඵල සමානයි. වෙන වෙනම තුනේම හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් එකක හොයලා ඒක තුනෙන් වැඩි කරා නම් ළමයි සමචතුරස්‍ර තුනේම වර්ගඵල එනවා. සමචතුරස්‍ර තුනේහි වර්ගඵලය එකක 4යි නම් තුනේම හොයන්න 4 වැඩි කරන්න ඕන 3. 4 වරක් 3 එනවා 12යි සෙන්ටිමීටර් වර්ග. එක සමචතුරස්‍රයක වර්ගඵලය 4යි නම් ඒ වගේ 3ක හොයන්න 4 වැඩි කරන්න 3න් 4 වරක් 3 12ක් එනවා. ඒ සමචතුරස්‍ර තුනේම වර්ගඵල සමාන නිසා. ඒ දිග සමානයිනේ. එක පාදයක් සෙන්ටිමීටර් 2 නිසා. හරි එහෙමනම් අඳුරු කළ කොටසේ වර්ගඵලය අඳුරු කළ කොටසේ වර්ගඵලය සමාන වෙනවා. එහෙනම් මේ සම්පූර්ණ එකේ වර්ගඵලයෙන් මේ තුනේ වර්ගඵලය අඩු කරන්න. සම්පූර්ණ එකේ වර්ගඵලයක් ආව 72යි. මේකනේ 72කින් අඩු කරන්න මෙන්න මේ සමචතුරස්‍ර තුනේ වර්ගඵලය 12. 72කින් 12ක් අඩු කරන්න එනවා 60ක්. අවසානයේ අනිවාර්යෙන් උත්තරේ ඒකක දාන්න. හරිද? එහෙනම් දැන් අඳුර කරපු කියන්නේ මෙන්න මේ ටික මම දැන් අඳින්නම් දැන්. නැත්තම් වලට පේන්නේ නැහැ. පොත බලන්න හොඳට පොතේ තියෙනවා. හරි. එහෙනම් ඔන්න එනවා සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර් 60ක්. හරිද? සටහන් කරගන්න. ඊළඟට බලන්න පුනරීක්ෂණ අභ්‍යාසයේ ප්‍රශ්නාංක 4 ඍජුකෝණාශ්‍රාකාර ගෙබිමක දිග මීටර් 5ක් සහ පළල මීටර් 3.5ක් වේ. නම ඍජුකෝණාශ්‍රාකාර ගෙබිමක් ඇදලා ඒකේ ලකුණු කරගන්නම්. අතවර ලේසි. දිග තියෙනවා සෙන්ටිමීටර් මීටර් 5ක් පළල තියෙනවා මීටර් 3.5ක්. හරිද? ඔන්න මේ ඍජුකෝණාශ්‍රාකාර ගෙබිම තමයි මම යන්නේ. හරිද? ඊට පස්සේ කියනවා මෙම ගෙබිම සඳහා පැත්තක දිග සෙන්ටිමීටර් 25ක් වූ සමචතුරස්‍රාකාර පිගන් ගඩොල් හිඩැස් නැතිව ඇතිරීමට අවශ්‍යයි. මෙන්න බලන්න මේ පිගන් ගඩොලක් දීලා තියෙනවා. මේ පිගන් ගඩොලක් කියන්නේ ළමයි මේ ටයිල් කැට. මේක ඍජුකෝණාශ්‍රාකාර සමචතුරස්‍රාකාර පිගන් ගඩොලක්. මේකේ පැත්තක දිග සෙන්ටිමීටර් 25. ඔන්න ඒකකේ පටලවා ගන්න එපා. මේ සෙන්ටිමීටර් මේව මීටර්. හරිද? කියනවා හිඩැස් නැතුව ඇතිරීමට අවශ්‍යයිලු. හිඩැස් තියෙන්න බෑ. දැන් මෙන්න මෙහෙම එකක් අපි මේ එකක් ඇල්ලුව පිගන් ගඩොලක් ටයිල් කැටයක් අනිත් ටයිල් කැටය ඔහම. ඔය විදිහට තමයි ටයිල් කැට අල්ලන්නේ. දැන් මේ පැත්තට ඇල්ලුවත් ඒත් ඔය විදිහට හිඩැස් තියෙන්න බෑ. හරිද? එකම සයිස් නේ එකින්ද එකම පිළිවෙලට මේ පේඩියට එන්න ඕන. ඔන්න ඔය විදිහට තමයි පිගන් ගඩොල් ටික අතුරන්නේ. හරිද? හිඩැස් තියෙන්නත් බැලු. රෝම ඉලක්කම් 1 සමචතුරස්‍රාකාර පිගන් ගඩොලේ වර්ගඵලය සොයන්න. මෙන්න සමචතුරස්‍රාකාර පිගන් ගඩොල මේකේ වර්ගඵලය. න රෝම ඉලක්කම් 1 නම් ලේසි වර්ගඵලය පිගන් ගඩොලේ වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පළලනේ. දිග වැඩි කිරීම පළල. සමචතුරස්‍රයේ දිග එනවා 25ක් සෙන්ටිමීටර් වලින් වැඩි කිරීම පළලත් එනවා සෙන්ටිමීටර් 25ක්. 25 25න් වැඩි කරන්න 25 කියන්නේ 625 සෙන්ටිමීටර් වර්ග. වර්ග සෙන්ටිමීටර් 625ක් එනවා ඔය එන්නේ පිගන් ගඩොලේ වර්ගඵලය. හරිද? right ඊට පස්සේ කියනවා ගෙබිමෙහි වර්ගඵලය. රෝම ඉලක්කම් 2 ගෙබිමෙහි වර්ගඵලය. මෙන්න මේ බිමේ වර්ගඵලය හොයන්න ඕන. ගෙයි බිමෙහි වර්ගඵලය කියන්නේ ඒකත් ළමයි දිග වැඩි කිරීම පළලනේ. ඍජුකෝණාශ්‍රයක් වුණත් ඒත් එන්නේ දිග වැඩි කිරීම පළල. දිග එනවා මීටර් 5ක්. වැඩි කිරීම පළල එනවා මීටර් 3.5ක්. හරි මේ දෙක වැඩි කරමු. 3.5 පහෙන් වැඩි කරන්න. එතකොට දශම වැඩි කිරීම ඔයාලා දන්නවනේ මේ විදිහට කරන්න. දශම අමතක කරලා වැඩි කරලා අවසානයේ දශම තිත තියන්න. මම මෙන්න මෙතන වැඩි කරන්න. දශම අමතක කරලා වැඩි කරන්න. එතකොට එනවා 35 පහෙන් වැඩි කරන්න.
පස්වරක් 5 25න් 5 දෙකක් ඉතිරි පස්වරක් 3 15 2 17යි 175යි. ඔන්න දශම අමතක කරලා වැඩි කරාම 175යි. ඊට පස්සේ දශම තිත තියන්න ඕන. මේක දශම ස්ථාන 1යි තියෙන්නේ මේක දශම ස්ථාන නැහැ. දෙකේම තිබ්බනම් දශම ස්ථාන ගන්න එකතු කරලා තියන්නේ. මෙතන එකක් නිසා දශම ස්ථාන එකක් තියන්න. එහෙනම් දශම තිතෙන් පිටිපස්සේ එක ඉලක්කමයි තියෙනවා. දශම තිතෙන් දකුණු පැත්තේ එක ඉලක්කමයි. එහෙනම් ඔන්න දශම තිත මීටර වර්ගයක් එනවා. වර්ග මීටර එනවා. හරිද? රයිට් ඒ හරි. එතකොට ඒක හොයලා තියෙන්නේ අපි වර්ග මීටර වලින්. මේ සඳහා අවශ්‍ය පිඟන් ගඩොල් ගණන කීයද කියලා අහන්න. මෙන්න මේ හිඩාස් නැතුව අතුරන්න අවශ්‍ය වෙන පිඟන් ගඩොල් ගණන. එහෙමනම් අපිට කරන්න තියෙන්නේ මුළු වර්ගඵලය මෙච්චරක් නම් එක වර්ගඵලයක් කියන්නේ 625යි නම් මේ මුළු වර්ගඵලයේ මෙන්න මේ වගේ කෑලි කොච්චරද කියලා. මේ සම්පූර්ණ එක මේ වගේ ඒව කොච්චරකට බෙදන්න පුළුවන්ද කියලා එවුවනම් හරි. එහෙනම් මේ මුළු වර්ගඵලය මේ එකක වර්ගඵලයෙන් බෙදන්න. එතකොට පිඟන් ගඩොල් ගණන එනවා. හරි දැන් ඊතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පිඟන් ගඩොලක වර්ගඵලය ආවේ වර්ග සෙන්ටිමීටර වලින්. මේ ගෙබිමේ වර්ගඵලය ආවේ වර්ග මීටර වලින්. ඊතර ඔන්න ඔතන පොඩ්ඩක් කල්පනා කරලා හදන්න වුණා කලින්ම මේක එකම ඒකකයෙන් හදාගත්තා නම් ලේසි. හරිද? දැන් මෙහෙම තියෙද්දි මේක මේකෙන් බෙදන්න බෑ. එකම ඒකකයේ තියෙන්න ඕන. හරිද ළමයි? එහෙමනම් අපි මෙන්න මෙතන කරද්දී ඊළඟ ප්‍රශ්නේ බැලුවා නම් මේක තේරෙනවා. මේක එහෙනම් ළමයි මීටර වලින් හදාලා හරියන්නේ නැත. ඒතර වර්ග මීටරනේ ඉන්නේ අපිට එකම ඒකකයක් ඕන. මේක සෙන්ටිමීටර වලින් ලියා ගන්න. දිග මීටර 5ක් සෙන්ටිමීටර කරන්න. මීටර 5 කියන්නේ සෙන්ටිමීටර 500යි. හරිද? මේක කරන්නේ එකම ඒකකයට හරව ගන්න ඕන හින්දා. වැඩි කිරීම 3.5 මීටර කියන්නේ සෙන්ටිමීටර නම් කීයද? 100න් වැඩි කරන්න 350ක් මීටර සෙන්ටිමීටර කරන්න 100න් වැඩි කරා. 100න් වැඩි කරා නම් මීටර සෙන්ටිමීටර වෙනවා. හරි. දැන් එහෙනම් මෙන්න මේ දෙන්න වැඩි කරමු. සංඛ්‍යා දෙක වැඩි කරලා අකට බිංදු දාන්න. මේකේ 5 මේකේ 35. 35 5න් වැඩි කරන්න 175 මේ කලින් කරා ඒ වගේ එකක්. 35 5න් වැඩුණාම 175. දැන් බිංදු දාමු. මේකේ බිංදු 2යි මේකේ බිංදුවයි බිංදු 3යි. බිංදු 3යි සෙන්ටිමීටර වර්ග. ඔන්න ළමයි හරි. වර්ග සෙන්ටිමීටර වලින් ආවේ පිඟන් ගඩොලකත් ආවේ වර්ග සෙන්ටිමීටර වලින්. එහෙනම් අවශ්‍ය පිඟන් ගඩොල කියන්නේ අවශ්‍ය පිඟන් ගඩොල් ගණන තුන්වෙනි එක. පිඟන් ගඩොල් ගණන මම කෙටියෙන් ලියන්නම්. පිඟන් ගඩොල් ගණන. හරිද? තොරවා සම්පූර්ණ වගන්ති ලියන්න. මුළු වර්ගඵලය 1,75,000යි. 1,75,000. බෙදන්න පිඟන් ගඩොලක වර්ගඵලයෙන් ඒ කියන්නේ 625න් බෙදන්න. ඔන්න 1,75,000 බෙදන්න ඕන 625. හරිද? දැන් මෙන්න මේක බෙදද්දී එකපාරම දැක්කහම අමාරුයි වගේ නේ. ඔය එකපාරම 625න් බෙදන්න බෑ ළමයි. මේක අපි සරල කරගමු. මම මේ දෙන්නම 25න් බෙදනවා. 25න් දෙන්නම 25න් කපන්න පුළුවන් නේද? 625ට 25ව තියෙනවා කීයක්ද? 25. අන්න මම 25න් බෙදුවා. එතකොට ලේසි. 625ට 25ව 25යි. මෙතනත් බලන්න මේ 175 කියන එක 25න් බෙදන්න පුළුවන්. 25 වෙනවා කීයක්ද? 9ක් එනවා. සෝරි 9ක් නෙවෙයි. 4යි 7ක් එනවා. 25ව 7ක්. ඒ 25ව 4ක් 100යිනේ. 3ක් 75යි නම් 7ක්. 7යි මේ බිංදු 3යි. ඔන්න බලන්න සරල වුණා නේද? 7000 බෙදන්න තියෙන්නේ 25යි. දැන් නම් ළමයි පුළුවන් නේද? 7000 25න් බෙදන්න පුළුවන් නේද? ඔයා මෙතන බෙදන්න අවශ්‍ය නැහැ. කොයි හරි තැනක බෙදලා ගන්න. 7000 25න් බෙදමු. 70ට 25ව 2යි 50යි 20ක් ඉතිරි වෙනවා. 200ට 25 වටයි තියෙන්නේ. එතකොට 200යි බිංදුවට බිංදුවයි කියන්නේ කීයක් එනවද? 280ක් එනවා. පිඟන් ගඩොල් අවශ්‍ය වෙනවා 280ක්. හරිද? සටහන් කරගන්න. ඊට පස්සේ රෝම ඉලක්කම් 4 එක් පිඟන් ගඩොලක මිල රුපියල් 275යි. එකක් 275 නම් පිඟන් ගඩොල් මිලදී ගැනීමට යන මුළු මුදල තමයි අහන්නේ. එකක් 275යි. එහෙනම් 280ක් හොයන්න මොකද්ද කරන්නේ?
275 වැඩි කරන්න 280. එකක් 275 නම් 280ක් හොයන්න 275 වැඩි කරන්න 280 280න් වැඩි කරන්න. හරි ඊළඟට මාතෘකාව ලියා ගන්න ත්‍රිකෝණයක වර්ගඵල. තරම ඔන්න දැන් තමයි අපි පාඩමට යොමු වෙන්නේ. හරිද මෙච්චර වෙලා අපි කරේ ගිය අවුරුද්දේ වනි පුනරීක්ෂණනේ. හරි එහෙනම් මෙන්න මෙතන තමයි වැදගත් දේ තියෙන්නේ ත්‍රිකෝණයක වර්ගඵලය. ඒතර ඔයාලා දැනගන්න ඕන ඕනෑම ත්‍රිකෝණයක් දුන්නාට පස්සේ මේක වර්ගඵලය හොයන විදිහ. හරි වර්ගඵලය හොයන්න කලින් ළමයි දැනගත යුතු දේවල් දෙක කීපයක් තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණයේ ආධාරක පාදය මොකද්ද? ඒ ආධාරක පාදයේ තියෙන ලම්බක උස මොකද්ද කියලා අපි දැනගන්න ඕන. හරි මම මේ බෝඩ් එකේ දාලා තියෙන ත්‍රිකෝණ වර්ග තුනක්. මේක ත්‍රිකෝණී ත්‍රිකෝණයක්, මේක සුළුකෝණී ත්‍රිකෝණයක්, මේක මහා කෝණී ත්‍රිකෝණයක්. ඒතකොට මේ ත්‍රිකෝණ තුනේ වර්ගඵලය හොයන්න දැනගත්තා නම් ඕනෑම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්න පුළුවන්. ඒ ත්‍රිකෝණ තියෙන්නේ මෙන්න මේ ආකාර තුනෙන් පමණයි. හරි එහෙනම් ඔන්න ඔය තුනේ වර්ගඵලය හොයන්න බලමු. මුලින්ම මෙන්න මේ තුනේ ආධාරකය හඳුනගමු. ඊට පස්සේ ආධාරකයේ තියෙන ත්‍රිකෝණයේ උස හොයාගමු. ඊට මේකට කියනවා ලම්බක උස කියලා. ආධාරකය අවශ්‍ය වෙනවා. ආධාරකය ඊට පස්සේ ආධාරකයට තියෙන ආධාරකයට ඇති ලම්බක උස. එහෙම නැත්නම් ලම්බ උස කියලා තියෙනවා. ලම්බ උස. ලම්බක කියලා තියෙනවා. හරිද? ඒතකොට ළමයි ත්‍රිකෝණයක් ගත්තොත් ත්‍රිකෝණයට පාද තුනක් තියෙනවනේ. ත්‍රිකෝණයට පාද තුනක් තියෙනවා. ඕනම ත්‍රිකෝණයට පාද තුනයි. ඒතර Tamanට කැමති එකක් ආධාරකයේ විදිහට ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. මේ කැමති පාදයක් ආධාරකයේ විදිහට ගන්න පුළුවන්. දැන් මම මෙන්න මේකේ ආධාරකයේ විදිහට මෙන්න මේක ගන්නම්. ආධාරකය BC කියලා ගන්නම්. හරි. ආධාරකය BC. එතකොට ඊළඟට අවශ්‍ය වෙනවා ආධාරකයට ඇති ලම්බ උස. ඔන්න ඔය දිගවල් දෙක තමයි ඕන වෙන්නේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න. ත්‍රිකෝණයේ ආධාරකයේ BC කියලා ගත්තොත් ආධාරකයට තියෙන ත්‍රිකෝණයේ උස හොයන්න ඕන. ඉතින් ඒකට කරන්නේ ළමයි දැන් මෙන්න මේ ත්‍රිකෝණයේ උස ඕනනේ. දැන් ත්‍රිකෝණයේ උඩරිම තියෙන්නේ මෙන්න මෙතනනේ. උඩරිම තැන ඔතන. ඔතන ඉඳලා මෙන්න මේකට තියෙන උස ඕන. ඒතර උස කියන්නේ ලම්බක උස ඕන. මේ උඩරිම තැනේ ඉඳලා මෙන්න මේ පාදයට ලම්බකයක් අඳින්න. ඒතර මේව දෙනව ගොඩක් වෙලාවට. හරිද? ඒතර මෙන්න මේ උසට තමයි කියන්නේ ලම්බක උස කියලා. හැබැයි ගත්ත ආධාරක පාදයටම වෙන්න ඕන. හරිද? ඒ ගත්ත ආධාරක පාදයට තියෙන ලම්බක උස තමයි ත්‍රිකෝණයේ ආධාරකයේ ඇති ලම්බ උස කියලා කියන්නේ. එහෙම නැත්නම් ත්‍රිකෝණයේ උස කියලා කියන්නේ. හරිද? එහෙනම් මෙන්න මේ ආධාරකයට ලම්බකයක් අඳින්න මේ ශීර්ෂයේ උඩරිම උස තැනේ ඉඳලා. හරිද? එහෙනම් අන්න ඒක තමයි ත්‍රිකෝණයේ උස. එතකොට අපි හිතමු මේක H කියලා. මම ගන්නම් H කියලා සංකේතයක්. මේ BC කියන්නේ පාදයේ දිග A කියලා ගන්න. එහෙනම් මේක BC කියන්නේ A. ආධාරකය මම A කියලා ගත්තා. එහෙනම් ආධාරකයට තියෙන ලම්බ උස කියන්නේ නම් H. ඔන්න හරි. හරිද ළමයි? ඔන්න ඔය දෙක තමයි අවශ්‍ය වෙන්නේ. දැන් මම කිව්වා Tamanට කැමති පාදයක් ආධාරකයේ විදිහට ගන්න පුළුවන් කියලා. මම මේ ත්‍රිකෝණයම නැවත අඳින්නම් මෙන් ABC කියන ත්‍රිකෝණය නැවත ඇඳලා. දැන් කෙනෙක් ගන්නවා මෙන්න මේක ආධාරකය කියලා. ඔන්න මම B කියන පාදය තමයි ආධාරකයේ විදිහට දැන් ගන්න යන්නේ. එතකොට මේකේ ආධාරකය සමානයි B. එහෙම නැත්නම් AC නේ. AC සමානයි දිග දීලා තියෙන B කියන. ඊළඟට ඕන වෙනවා ආධාරකයට ඇති ලම්බ උස. ආධාරකයට ඇති ලම්බ උස. ඕනෝක තමයි වැදගත් වෙන්නේ. මෙන්න මේ ආධාරක පාදයේ තියෙන ලම්බ උස එහෙම නැත්නම් ආධාරක පාදයේ තියෙන ත්‍රිකෝණයේ උඩරිම උසනේ. එහෙනම් ත්‍රිකෝණයේ උඩරිම තල කියන්නේ මෙන්න මේ ශීර්ෂයනේ. අනෙක් ශීර්ෂය. දැන් මේ ශීර්ෂ දෙක අහුණානේ අනෙක් ශීර්ෂය සලකන්න. අනෙක් ශීර්ෂයේ ඉඳලා මේකට ලම්බකයක් අඳින්න. අනෙක් ශීර්ෂයේ ඉඳලා එනම් ආධාරකයට තියෙන මෙන්න මේ ලම්බකයක් ඇඳාම මෙන්න මේ ලම්බක රේඛාවේ දිගට තමයි ලම්බක උස කියලා කියන්නේ. මම මේක ගන්නම් x කියලා. එහෙනම් මෙන්න මේ AC කියන පාදයේ ආධාරකයේ විදිහට ගත්තොත් ඒකේ ලම්බක උස x. මේ කලින් උස නෙවෙයි.
AH කියන්නේ BC ට තියෙන ලම්බක උස. BC පාදය ගත්තොත් අනික් ශීර්ෂයේ ඉඳලා ඒ පාදයට තියෙන උස. ඒතර මේක AC ගත්තොත් අනික් ශීර්ෂයේ ඉඳලා ඒකට තියෙන ලම්බක උස තමයි මෙතෙන්දී එන්නේ නම් x. හරිද? ඔය විදිහට ළමයි තව කෙනෙක්ට පුළුවන් ඕනනම් මේ AB කියන එක්කෙනා ආධාරක විදිහට ගන්න. මම ඒකත් ඕනනම් අඳින්නම්. මේ බලන්න. මම ඒ ත්‍රිකෝණෙම ගන්නවා ABC කියලා. එහෙනම් AB ගන්නවා ආධාරකයේ විදිහට කවුරු හරි. මම මේක C කියලා C නෙවෙයි අපි x කියලා ගමු. ඔන්න ආධාරකය x එතකොට. ආධාරකය x. දැන් ඒතර ආධාරකයට තියෙන ලම්බ උස කියන්නේ මේ කලින් උසද xද මේ උසද? නෑ ළමයි. මේක මම x නතු වෙන එකක් ගන්න y කියලා. ඔන්න y. දැන් පටලැවෙනවනේ. ඒතර මේකට තියෙන ලම්බ උස කියන්නේ මේකද? නෑ මේකද? නෑ. මේ පාදයේ තියෙන උස වෙන්න ඕන අනෙක් ශීර්ෂයේ ඉඳලා තියෙන ලම්බ උස වෙන්න ඕන. එහෙනම් මේක තමයි අනෙක් ශීර්ෂයේ ඒකේ ඉඳලා මේකට ලම්බකයක් අඳින්නේ. ලම්බකයක් කියන්නේ මෙතෙන්දී අංශක 90ක් වෙන විදියට. මේ වගේ ලම්බක කියන්නේ මේ මෙතෙන්දී අංශක 90ක් වෙන විදියට. හරිද? එහෙනම් මෙන්න මේක අපි තුමු P කියලා සිම්පල් P අකුර කියලා හිතමු. එහෙමනම් මේ AB කියන ආධාරකයට තියෙන ලම්බ උස තමයි P කියලා කියන්නේ. මෙන්න මේ උස. එහෙනම් ආධාරකයට ඇති ලම්බක උස සමානයි P. හරිද? ඔන්න එහෙනම් ඔන්න ඔය දෙක තමයි ළමයි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. ආධාරකයයි ආධාරකයට තියෙන ලම්බක උසයි. හරිද? ඒතර මෙන්න මේකයි මේ තුනයි සටහන් කරගන්න මේ දෙක පොඩ්ඩක් තියා ගන්න ඔය විදියට. ඔයා මේකත් මේක යටින් අඳින්න. මම මේ ඉඩ නැතිනම් දැන්ද ඔයා මේකත් මේක යටින් අඳින්න. මේ දෙකට දැන් මම කරනවා හරි. ඔක සටහන් කරගන්න. ඊට පස්සේ බලන්න මේ තියෙන ඍජුකෝණී ත්‍රිකෝණයක්. එක කෝණයක් අංශක 90ක් වන ත්‍රිකෝණ තමයි ඍජුකෝණී ත්‍රිකෝණ කියලා කියන්නේ. හරිද? ඒතර ඒකෙත් ළමයින්ට කැමති එකක් ආධාරක පාදය කියලා ගන්න පුළුවන්. මම ආධාරක පාදය ගන්න මේක උන්නේ x. ආධාරකය මම කෙටියෙන් දාන්නම් ආධාරකය කියලා. ආධාරක පාදය x. ආධාරක පාදය x. ආධාරක පාදය x නම් ආධාරක පාදයේ තියෙන ලම්බ උස මම කෙටියෙන් ලියන ආධාරක පාදයට ලම්බ උස මම කෙටියෙන් ලිව්වේ. ආධාරක පාදයට ලම්බ උස. එහෙනම් මෙන්න මේ ආධාරක පාදයට ලම්බ උස බලමු. ඒතර ඔයාලා අනිත් ශීර්ෂයට යන්න මේ ආධාරක පාදය ගත්තානම් ඉතුරු ශීර්ෂය ත්‍රිකෝණයේ ඉතුරු ශීර්ෂය කියන්නේ මෙතන. මෙතන ඉඳලා මේ පාදයට ලම්බකයක් අඳින්න. මෙතන ඉඳලා ආධාරකයට ලම්බකයක් අඳින්න. ඒතකොට ළමයි ඔයාලට පේනවා මෙන්න මෙතන මේ ඇඳලම දීලා තියෙනව නේද? මෙන්න මේක තමයි ආධාරකය වෙන්නේ. ආය අඳින්න දෙයක් නෑ. එහෙනම් මේ ආධාරකයට ලම්බ උස වෙන්නේ P Q කියන එක. අපි හිතමු මේක H නම් එහෙනම් ආධාරකයට ලම්බ උස h මයි. ආය අඳින දෙයක් නැහැ. ඒතකොට ඍජුකෝණී ත්‍රිකෝණයක් වුණාම ලේසි. ආධාරකේ මේක නම් අනිත් ශීර්ෂයේ ඉඳලා තියෙන එක අනිත් පාදය වෙනවා. හරිද? ඒ කියන්නේ මේ ඍජුකෝණී ත්‍රිකෝණ කෝණය අහු වෙන පාද දෙක තමයි එතකොට එන්නේ. හරි දැන් ওই ත්‍රිකෝණෙම මම ආය අඳින්නම්. මම පොඩියට අඳින්නම්. මේක P මේක R මේක Q නේ. ආධාරකය ගන්න මේක A කියලා හිතමු. ආධාරකය A නම් ආධාරකයට තියෙන ලම්බ උස මොකද්ද? මේකට තියෙන ලම්බ උස කියන්නේ අනෙක් ශීර්ෂයේ ඉඳලා ලම්බකයක් අඳින්න. ඒතකොට ඔයාලට පේනවා මේ ලම්බකය මේක. QR කියන එකමයි අඳින්න දෙයක් නැහැ. එහෙනම් ආධාරකයට තියෙන ලම්බ උස වෙන්නේ මෙතෙන්දී මෙන්න මේක. මම HB කියලා ගන්නම්. එහෙනම් ආධාරකයට පාදයට ලම්බ උස සමාන වෙනවා B. හරිද? හරි. ඔන්න දැන් පාද දෙකක් ගත්තා. තව එක පාදයක් තියෙනවා ඕනනම්. බලන්න මේක P Q R නම් ආධාරකය මම මේක ගන්නවා. ඔන්න C කියලා ගන්නම්. ආධාරකයේ C නම් ආධාරකයට තියෙන ලම්බ උස කියන්නේ අනෙක් ශීර්ෂය කියන්නේ මෙතන. මෙතන ඉඳලා මේ පාදයට ලම්බකයක් අඳින්න ඕන. ඒක මේකද? නෑනේ. එහෙනම් මෙතෙන්දී අංශක 90 වෙන්න එපා. මේකද? ඒකත් නෙවෙයි. මෙතන ඉඳලා මේ ශීර්ෂයට ලම්බකයක් කියන්නේ මෙන්න මේක. මේ ශීර්ෂයේ ඉඳලා මේකට ඍජු කෝණයක් වෙන විදිහට අඳින්න ඕන. අංශක 90ක් වෙන විදිහට පාදයක් අඳින්න ඕන. අන්නේ පාදය තමයි එහෙනම්
ආධාරකයට තියෙන ලම්බ උස නම් මෙන්න මෙතෙන්දී h තමයි ආධාරකයට තියෙන ලම්බ උස වෙන්නේ. හරි. ඊළඟට යමු මේ තියෙන්නේ මහා කෝණී ත්‍රිකෝණයක්. මහා කෝණී ත්‍රිකෝණයක්. මේකෙත් බලන්න ආධාරකය මේක ගත්තොත් TU කියලා. මෙන්න මේක ආධාරකය නම් ආධාරක පාදය x. මම ගෙටියෙන් දැන් මාපා ආධාරක පාදය x නම් මෙන්න මේ x ට ඉතුරු ශීර්ෂයේ ඉඳලා ලම්බකයක් ඇඳහම අන්න ඒක තමයි ලම්බක උස කියලා කියන්නේ. එහෙනම් ඉතුරු ශීර්ෂයේ මෙතනනේ ළමයි. මෙතන ඉඳලා මේකට අංශක 90ක් වෙන විදිහට රේඛාවක් අඳින්න ඕන. මෙහෙම අඳින්න පුළුවන්ද? මෙහෙම ඇඳොත් ඒක 90ක් වෙනවද? නෑ මේක ගන්නත් බෑ. ඒක එන්නේ මෙන්න මේ පිටති. හරි අංශක 90ක් වෙන විදිහට අඳින්න බෑ. ඒතොර මේකත් දික් කරගන්න. එහෙනම් මෙන්න මේක තමයි මෙන්න මේ උසත තමයි කියන්නේ මේ ආධාරක පාදයට ලම්බ උස. මේ පාදය මෙතෙන්ට දික් කරන්න. එහෙනම් මෙන්න මේ උස තමයි මේ ආධාරක පාදයට තියෙන ලම්බක උස වෙන්නේ. අංශක 90ක් වෙන විදිහට අඳින්න ඕනේ. මෙහෙම හරියන්නේ නැහැ. එහෙනම් මෙන්න මේ උස තමයි ආධාරක පාදයට ලම්බ උස. එහෙනම් ආධාරක පාදයට ලම්බ උස සමානයි h. හරි. ඒ ආධාරක පාදේ මේක ගත්තා. දැන් ළමයි කියන බලන්න ආධාරක පාදේ මේක ගත්තා නම් මම තව එකක් අඳින්නම්. දැන් තේරෙනවා ළමයිට ආයි අඳින්න දෙයක් නැහැ. u s t u නේ. ආධාරක පාදේ මේක නම් එහෙමනම් ආධාරක පාදයට තියෙන ලම්බ උස කියන්නේ අනෙක් ශීර්ෂයේ ඉඳලා මේකට ලම්බකයක් අඳින්න මෙන්න. ඔන්න එහෙනම් කීයද වෙන්නේ? මේ උස තමයි ආධාරක පාදයට ලම්බ උස කියන්නේ මේක. අනිත් පාදයට ඕනනම් ගමු. තව එකයි තියෙන්නේ. දැන් මේක ගත්ත මෙන්න මේක වුණා නම් ආධාරක පාදයට අනෙක් ශීර්ෂයේ ඉඳලා එන මේකට ලම්බකයක් අඳින්න ඕන. හරිද? මෙතන ඉඳන් අඳින්න පොඩ්ඩක්. මේක u මේක s මේක t නම් ආධාරක පාදය ගන්න මේක x කියන්නේ ඔන්න ආධාරක පාදය. එහෙනම් මේ පාදයට අනික් ශීර්ෂය කියන්නේ මෙතනනේ. මෙතන ඉඳලා ලම්බකයක් අඳින්න ඕනේ. එහෙනම් මෙහෙට ඇඳලා හරියන්නේ නෑ. මේකත් එන්නේ මෙන්න මේ ත්‍රිකෝණයෙන් පිටතට. මේ පාදය දික් කරන්න වෙනවා. මේ පාදය දික් කරාට පස්සේ මෙන්න මෙතනදී තමයි අංශක 90ක් වෙන විදිහට අඳින්න පුළුවන් රේඛාව. එහෙනම් මේක. එහෙනම් ආධාරක පාදයට ලම්බ උස h කියන්නේ මෙන්න මේක. ආධාරක පාදය st ලම්බ උස කියන්නේ මේක. හරිද? එහෙනම් ඔන්න ඔය ටික ඔයා අඳුර ගන්න ඕන. හරිද? සටහන් කරගන්න. හරි. එතකොට මේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන සූත්‍රයක් තියෙනවා. මෙන්න මේක කටපාඩම් කරගන්න. ත්‍රිකෝණයක වර්ගඵලය මම ආයෙලියන්න. ත්‍රිකෝණයක වාපා කියන වර්ගඵලය සමානයි මෙන්න සූත්‍රය භාගය කියන්නේ දෙකෙන් එක වැඩි කිරීම ආධාරක පාදයේ දිග වැඩි කිරීම අනෝ වරහනක් දැම්මා හොඳට පේන්න කැපිලා පේන්න ආධාරක පාදයේ දිග වැඩි කිරීම ආධාරක පාදයට ඇති ලම්බ උස අර මම කෙටියෙන් දැම්මා. හරිද? එහෙනම් ළමයි මෙන්න මේක තමයි ත්‍රිකෝණයේ වර්ගඵලයේ සූත්‍රය. භාගය වැඩි කිරීම ආධාරක පාදයේ දිග වැඩි කිරීම ආධාරක පාදයේ ඇති ලම්බක උස. දැන් ඔයාලා මෙන්න මේ දෙක හඳුනා ගන්න. ආධාරක පාදයේ දන්නවා. ආධාරක පාදයට ලම්බ උස හොයාගන්න දන්නවා. මේක ලියලා කොටු කරගන්න විදිහට ඊළඟට බලන්න මෙන්න මේ ගණන් තුන මම බෝඩ් එකේ දාලා තියෙන ගණන් තුනක්. ඔය කලින් කරපු ත්‍රිකෝණ වර්ග තුනට අදාළ ගණන් තුනක් දාලා තියෙනවා. මේක මේ තියෙන්නේ මේ සුළු කෝණී ත්‍රිකෝණයක්. එවනම් ත්‍රිකෝණයේ වර්ගඵලය මේ වර්ගඵලය හොයන්නේ. වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම මම කෙටියෙන් ලියනවා ආධාරකය වැඩි කිරීම ආධාරකයට ලම්බ උස. මම ඒකත් තව කෙටි කරලා ඔයාලා හරියට ලියන්න මට ඉඩමදි. ආධාරකයට ඇති ලම්බ උස. හරි. එමනම් මේක බලමු සුළු කරලා භාගය වැඩි කිරීම ආධාරකය. මේකේ ආධාරකය කීයද? දීපු එක ගන්න මෙන්න මේ 6 කියලා ගන්න.
ආධාරක පාදයේ දිග 6යි. මේ දිග 6 වැඩි කිරීම එහෙනම් ඒ ආධාරකයට තියෙන ලම්බ උස ගන්න ඕන. ඒකට තියෙන ලම්බ උස කියන්නේ මෙන්න මේ උස. එක දීලා තියෙනවා සෙන්ටිමීටර් 4යි. ඔන්න ඔච්චරයි ඔක ආදේශ කරන්න තියෙන්නේ. දැන් බලන්න මේ මෙතන ගුණිතයක් තියෙන්නේ. භාග සංඛ්‍යාවක් නෙමෙයි. මේවා යට තියෙන්නේ 1. ඒක දාගන්න අවශ්‍ය නැහැ. මේ තියෙන්නේ ලවයේ තියෙන සංඛ්‍යාවනේ. ඒතර මෙතන හරයයි ලවය කපන්න පුළුවන් දෙකෙන් කපන්න පුළුවන්. 2ට 2 1යි 6ට 2 ඒවා 3යි. දැන් එන වැඩි කරන්න 3 වරක් 4 12යි යටට එන්නේ කීයක්ද 12 යටට එන්නේ එකක් නේ 12 එකෙන් බෙදුව කියන්නේ උත්තරේ 12යි. එතකොට මේකෙත් සෙන්ටිමීටර් වර්ග අවසාන එකකේ දාන්න අනිවාර්යෙන් වර්ගඵලය මෙතන සෙන්ටිමීටර් නම් වර්ග සෙන්ටිමීටර්. දෙවෙනියට තියෙන ඍජුකෝණී ත්‍රිකෝණයක්. ඍජුකෝණී ත්‍රිකෝණයක් ආධාරකයේ විදිහට ගන්න මම 10. කැමති නම් ආධාරකය 8 කියලා ගන්නත් පුළුවන්. ආධාරකය 10 වුණොත් ආධාරකයට තියෙන ලම්බ උස කියන්නේ මෙන්න මේක 8. කවුරු හරි කෙනෙක් ආධාරකය 8 ගත්තොත් ආධාරකයට තියෙන ලම්බ උස වෙන්නේ 10යි. මොකක් ගත්තත් එකම උත්තරේ තමයි එන්නේ. වර්ගඵලය සමාන එහෙනම් භාගය වැඩි කිරීම ආධාරක පාදයේ මේක මම 10 කියලා ගන්නම්. එහෙනම් ආධාරක පාදයේ තියෙන ලම්බ උස කියන්නේ 8යි. දැන් ඔයාලට තේරෙන්න ඕන ආධාරක පාදයේ 8 ගත්තොත් මෙතෙන්ට 8 වැඩි කිරීම ලම්බ උස 10යි. මේ දෙන්න මාරු වෙලා ඉන්නේ. ඉතින් වැඩි කිරීමක් මාරු නම් කියන්නේ ඉතින් උත්තරේ වෙනසක් වෙන්නේ නැහැ. එකම උත්තරේ තමයි එන්නේ. මේකෙත් බලන්න මෙන්න මේ දෙන්න කපන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙන්න. මම මේ දෙන්න කපන්නම්. දෙන්නම දෙකෙන් බෙදන්න පුළුවන්. 2ට 2 ඒවා 1යි. 8ට 2 ඒවා 4යි. හරි. ඔය 8ට 1 එන්නේ එකෙන් බෙදුව කියලා උත්තරේ ඒකමනේ. බලමු උඩට එන්නේ කීයද කියලා. 10 4ෙන් වැඩි කරන්න 40යි. 40 එකෙන් බෙදුවත් උත්තරේ 40යි. එහෙනම් 40යි වර්ග සෙන්ටිමීටර් වර්ගඵලයක් නිසා. ඊළඟ ප්‍රශ්නාංක 3ට යන් මේ තියෙන්නේ මහා කෝණී ත්‍රිකෝණයක්. මහා කෝණයක් තියෙනනේ මේ ත්‍රිකෝණය මේ කෝණය තමයි මහා කෝණයක්. දැන් මහා කෝණයක් තියෙන ත්‍රිකෝණයට කියන මහා කෝණී ත්‍රිකෝණය කියන්නේ. හරි. එමනම් බලමු මෙන්න මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන විදිය. වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ලම්බක උස. එහෙමනම් මේකේ ත්‍රිකෝණය කියන්නේ මේකනේ. මේ තියෙන කඩයිරි වලින් ඒ දික් කරපු ටික තියෙන්නේ. ඒව පාද ආධාරක පාද වලට ගන්නෙ නෑ. ආධාරක පාද තුනයි තියෙන්නේ. එකක් මේක, අනිත් එක මේක, අනිත් එක මේක. ත්‍රිකෝණයේ පාද තුන විතරයි ගන්නෙ. එයින් එකක්. එහෙනම් දීලා තියෙන්නේ මේකනේ. එහෙනම් ආධාරක පාදය ගන්නවා 7යි. ආධාරක පාදය 7යි නම් අන්නේ පාදයට තියෙන ඉතුරු ශීර්ෂයේ ඉඳලා තියෙන ලම්බක උස. එහෙනම් මේ පාදයට ඉතුරු ශීර්ෂය කියන්නේ මෙතනනේ. මෙතන ඉඳලා තියෙන ලම්බක උස කියන්නේ මෙන්න මේ උස. ඒතර මේ පාදේ දික් කරන්න ඕන. ලම්බක උස කීයක් එනවද? 8ක් එනවා. ආධාරක පාදේ 7යි. මේ ටික ගන්නෙ නෑ. මේ ටික විතරයි. මේ දෙකම එකතු කරන්නේ නෑ. මේක දීලා තියෙන්නේ ළමයින්ට වරද්දන්න. හරිද? ඒක අවශ්‍ය නෑ. ආධාරක පාදය ගන්න මේක. ත්‍රිකෝණයේ පාදේ 7යි. ඒකට තියෙන ලම්බ උස කියන්නේ 8යි. එහෙනම් භාගය වැඩි කිරීම ආධාරක පාදයේ 7 වැඩි කිරීම ඒකට තියෙන ලම්බක උස 8යි. හරි. දැන් බලමු කැපෙන ඒවා. මෙන්න මේ දෙන්න දෙකෙන් බෙදන්න පුළුවන්. 2ට 2 1යි 8ට 2 ඒවා 4යි. දැන් එහෙනම් ඊටු ටික වැඩි කරන්න 4ක් 4 28යි. 28යි වර්ග සෙන්ටිමීටර එනවා. එහෙනම් ඔන්න වර්ගඵලය ආවා 28යි වර්ග සෙන්ටිමීටර. ඊළඟට බලන්න මෙන්න මේ අභ්‍යාසයේ තියෙන ගණන් දෙකක් 21 අභ්‍යාසයේ තියෙන ගණන් දෙකක් මම බෝඩ් එකේ දාලා තියෙන ප්‍රශ්න දෙක 4යි 5යි මේකත් මේ ත්‍රිකෝණ දෙකක් නේ සුළු කෝණී ත්‍රිකෝණය කියුවේ මහා කෝණී ත්‍රිකෝණයකුයි මේ දෙන්නගේ වර්ගඵල දෙක හොයන්න දැන් දන්නවනේ ක්‍රමේ මොන වර්ගඵලය කියන්නේ භාගය වැඩි කිරීම ආධාරකයේ වැඩි කිරීම ආධාරකයට තියෙන ලම්බ කුසලේ ඔයාලා මේ පෙළිය ලියන්න එතකොට මතකෙ ඉන්න නිකම් ආධාරකය දැන් ඔයා බලන්න මේ ත්‍රිකෝණයේ පාද දෙකක දිග දීලා තියෙනවා. මේක 8.5යි මේක 6යි. මේක දීලා නැහැ. ඒතර ඔයාලට කැමති එකක් ආධාරක විදිහට ගන්න පුළුවන්. එක්ක 8.5 ගන්න එක්ක 6 කියලා ගන්න. එතන ළමයේ ගන්න 8.5 තමයි ආධාරකය. ඔන්න දැක්ක ගමන් ගත්තා. වැඩි කිරීම දැන් ආධාරකයට තියෙන ලම්බක උස ඕන.
මේ පාදයේ තියෙන ලම්බක උස කියන්නේ අනෙක් ශීර්ෂයේ ඉඳලා මේකට තියෙන ලම්බකය. එහෙම එකක් මේකේ තියෙනවද? මෙන්න මේ විදිහට රේඛාවක් නෑනේ. මේක ගන්න එපා. මෙහෙම අරගෙන මේ 4.8 කියලා දාන්න එපා. වැරදි. 4.8 කියන්නේ මේ පාදයේ තියෙන ලම්බක උස නෙවෙයි. මෙන්න මේ සෙන්ටිමීටර් 6 කියන පාදයේ තියෙන ලම්බක උස තමයි 4.8 කියලා කියන්නේ. නම් මෙහෙම ගන්න යන්න එපා. එහෙනම් सेंटीमीटर 8.5 ගන්න එපා. ඒකට ලම්බක උසක් දීලා නැහැ. सेंटीमीटर 6 ගන්නවා ආධාරකයේ විදියට. 6 ආධාරකයේ විදියට ගත්තොත් එහෙනම් අනෙක් ශීර්ෂයේ ඉඳලා ඒකට තියෙන ලම්බක උස දීලා තියෙනවා 4.8. එහෙනම් ඔන්න හරි. දැන් මේ කැපෙනේව බලන්න. මෙතන අපන්න පුළුවන් දෙවරක් 1යි 6ට දෙවරක් 3යි. 3 වැඩි කරන්න 4.8න් දශම අමතක කරලා වැඩි කරලා අවසානයේ දශම තියන්න. 48 3න් වැඩි කරමු. 8 වරක් 3 24න් 4 දෙකක් ඉතිරි 3 වරක් 4 12 2යි 14. 144 දැන් දශම තියන්න දශම ස්ථාන එකක් එන විදිහට එනම් මෙතන තියන්න. වර්ග සෙන්ටිමීටර් 14.4ක්. හරි ඊළඟ ගානට යම්. මොමිලක්කම් 5. දැන් මේකෙත් ඔයාලට පේනවා ආධාරකයේ ත්‍රිකෝණයේ පාද 3ක් තියෙන. එයින් දෙකක් අගේ දීලා මේ පාදයේ 12යි මේ පාදයේ 7.3යි. ඒතර ඔයා මුලින්ම තීරණය කරන්න මොකක්ද ආධාරකයේ විදිහට ගන්න කියලා. මේක ළමේක ආධාරකයේ විදිහට ගත්තොත් සෙන්ටිමීටර් 12 මෙන්න මේකට තියෙන ලම්බක උස කියන්නේ අනෙක් ශීර්ෂය මෙතනනේ. මෙතන තියෙන ඉඳලා ලම්බක උස කියන්නේ මෙන්න මේ උස. ඉතින් මේ උසක් දීලා තියෙනවද ළමයි? මේ උසක් දීලා තියෙනවද? නෑනේ. එහෙනම් ඒක ආධාරක විදියට ගන්න එපා. මෙන්න මේක ගන්න ආධාරක විදියට 7.3. එතකොට බලන්න මේ පාදයට අනෙක් ශීර්ෂයේ ඉඳලා ලම්බක උස කියන්නේ මේක දික් කරන්න එපා. මේක මහා කෝණී ත්‍රිකෝණයක්. දික් කරාට පස්සේ මෙන්න මේ උස තමයි ලම්බක උස වෙන්නේ කියන්නේ සෙන්ටිමීටර් 5. එහෙනම් වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම ආධාරක පාදයේ ගන්න 7.3 වැඩි කිරීම ලම්බක උස කියන්නේ 5. ඔන්න. දැන් බලන්න කැපෙනව තියද කියලා. දෙකෙන් කැපෙන්නේ නැහැ එකක්වත්. එහෙමනම් වැඩි කරන්න නිකන් 7.3 5න් වැඩි කරන්න. දශම අමතක කරලා වැඩි කරමු මුලින්ම. මම මෙතන වැඩි කරන්න 73 5න් වැඩි කරන්න. පස්සේ දශම ස්ථානේ තියන්න. 5 3 5 එකක් ඉතිරි. 5 35 1යි 36. 365ක් එනවා. දශම ස්ථාන එකක් තියෙන විදිහට දශම තිත තියන්න ඕන. එහෙනම් මෙතෙන්ට තියන්න. බෙදීම 2. 36.5 දෙකෙන් බෙදන්න. එතකොට එනවා කීයද? මෙතන 18.2.5ක් එනවා බෙදලා බලන්න. වර්ග සෙන්ටිමීටර් 18.2.5යි. හරිද? සටහන් කරගන්න. ඊළඟට බලන්න 20 එක අභ්‍යාසයේ ප්‍රශ්නාංක 2 ත්‍රිකෝණාකාර මල් පාත්‍යයක වර්ගඵලය 800යි වර්ග මීටර. වර්ගඵලය දීලා මම උපසටහන ඇඳා මේකේ වර්ගඵලය දීලා දැන් කලින් ඒකේ වර්ගඵලයනේ හොයන්න කිව්වේ. බලමු මොනවද අහන්නේ කියලා. වර්ගඵලය 800 වර්ග මීටර වේ. රූපේ x ලෙස දක්වා ඇති පැත්තෙහි දිග සොයන්න. මෙන්න මේ x කියන එක හොයන්නලු. ආධාරක පාදය හොයන්න කියන තමයි කියන්නේ. ඒතර බලන්න තව දීලා තියෙන එකක්. ආධාරක පාදයට ලම්බක උස දීලා. ලම්බක උස 40යි. එහෙනම් ආධාරක පාදය x කියලා ගන්න. එහෙනම් අපි මේ වර්ගඵලය කියන සූත්‍රය ලියාගමු. වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම ආධාරක පාදයේ x වැඩි කිරීම ලම්බක උස 40. ඔන්න තියෙන විදිහට ආදේශ කරා. ආධාරක පාදේ දන්නේ නැහැ ඒක x කියලාම දැම්ම. ලම්බ උස දන්නවා 40. දැන් අපි වර්ගඵලය දීලානේ. වර්ගඵලය 800යි. මම 800 මෙතෙන්ට ආදේශ කරනවා. වර්ගඵලය සමානයි 800 සමානයි මේක ලියා ගන්න. දැන් බලමු මේක ලියන්න කලින් ඔයාලට පේනු නේද මෙතන මේ කැපෙනේව තියෙනවා. මේ දෙන්න කපන්න පුළුවන් දෙකෙන් දෙකට දෙකේ 1යි 40ට දෙකේ ඒවා 20යි. හරි. එතකොට x වැඩි කිරීම 20යි කියන්නේ 20යි x. x 20ෙන් වැඩි වුණාම 20යි x. 20යි x සමානයි 800යි. දැන් මෙතන මේ තියෙන්නේ 20 වැඩි කිරීම x නේ. එහෙම නැත්නම් x වැඩි කිරීම 20. කොහොම ලිව්වත් කමක්. හරි. දැන් එතකොට මෙතනින් x ඉතුරු කරගන්න නම් මේ 20 නැති වෙන්න ඕන. 20 නැති වෙන්න නම් අපි 20ෙන් බෙදනවා.
ඒතර මේ පැත්තත් අනිවාර්යෙන් 20න් බෙදන්න ඕන සමීකරණයක් නිසා. සමාන ලකුණෙන් දෙපැත්තම එකම දේ කරා. දැන් මේ පැත්ත බලන්න 20 කපල යනවා. ඉතුරු වෙන්නේ x සමානයි. මෙතන 820න් බෙදන්න. බිඳුවකට බිඳුවක් කැපෙනවා. 82න් බෙදුවාම 40යි. එහෙමනම් x සමානයි 40යි මීටර. මීටර වලින් එන්නේ ඇයි වර්ග මීටර මේක මීටර නම් අනිවාර්යෙන් පාදයේ දිගත් මීටර වෙන්න ඕන. හරිද? සටහන් කරගන්න. ඊළඟට බලන්න 21 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 3. ඒක මම රෝම ඉලක්කම් 1යි රෝම ඉලක්කම් 2යි නෝට් එකේ දාලා තියෙන්නේ. බලමු මේ කරන්න තියෙන දේ. පාත සඳහන් එක් ත්‍රිකෝණයේ x ලෙස දක්වා ඇති දිග සොයන්න. මෙන්න මේ x කියන එක තමයි හොයන්න තියෙන්නේ. මෙතන බලන්න මේ x තියෙන්නේ මෙන්න මෙතන නේද? x කියලා කියන්නේ මේ AC පාදයට තියෙන ලම්බක උස. AC පාදයට තියෙන ලම්බක උස. හරි. AC පාදයේ දිග දීලා තියෙනවා. දැන් ළමයට ක්‍රමයේ තේරෙන්න ඕන. AC පාදයේ දීලා AC පාදයේ තියෙන ලම්බක උස තමයි හොයන්න ඕන. එහෙමනම් ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි කියලා වර්ගඵලය සමානයි. වර්ගඵලය කියන්නේ ආධාරකය AC ගත්තොත් භාගය වැඩි කිරීම ආධාරකය AC ගත්තොත් ඒකට ලම්බ උස x නේ. 10 වැඩි කිරීම x භාගය වැඩි කිරීම 10 වැඩි කිරීම x. එහෙමනම් වර්ගඵලය දැනගත්තා නම් අපිට මෙතෙන්දී x හොයාගන්න තිබ්බනේ. වර්ගඵලයට ආදේශ කරාට පස්සේ අර කලින් ගානේ වගේ x සුළු කරලා ගන්න පුළුවන්. හරිද? එතකොට මේක වර්ගඵලය දීලා නැහැ. වර්ගඵලය දීලා නැත්නම් වර්ගඵලය හොයා ගන්න ඕන. ත්‍රිකෝණයේ වර්ගඵලය ගන්න ක්‍රම 3ක් තියෙනවානේ. පාද 3ෙන්ම හොයන්න පුළුවන්. එහෙනම් වෙන විදියකට බලමු වර්ගඵලය. ආධාරකය මම මේ 8 කියලා ගන්නවා. වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම ආධාරකේ 8 කියලා ගන්නම්. ආධාරකේ 8 නම් ආධාරකයේ තියෙන ලම්බ උස කියන්නේ මෙන්න මේ උස. එයි මෙතන අංශක 90යි. එහෙනම් මේ උස කීයද? 6යි. මෙන්න මෙතනින් වර්ගඵලය හොයා ගන්න පුළුවන්. 2 වැඩි කිරීම මෙතන 8 මෙතන කැපෙන දෙකෙන් දෙවරක් 1යි 8ට දෙවරක් 4යි 6 වරක් 4 කියන්නේ 24යි වර්ග සෙන්ටිමීටර. ඔන්න ABC කියන ත්‍රිකෝණයේ වර්ගඵලය. ඉතින් තව ක්‍රමයකට හෙව්වත් මේක ආධාරකය අරගෙන මේක ලම්බ උස අරගෙන හෙව්වත් එන්නේ මේ ත්‍රිකෝණයේම වර්ගඵලයනේ. මේ ආධාරකය අරගෙන මේ ලම්බ උස අරගෙන හෙව්වත් එන්නේ ওই ත්‍රිකෝණයේ වර්ගඵලය. ඒතර ආකාර තුනෙන්ම එන්නේ එකම වර්ගඵලය නේද? හරි එහෙනම් මේ දැන් අනිත් විදියට හොයමු. වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම ආධාරකය මං ගන්න මේක AC කියන්නේ 10 වැඩි කිරීම ලම්බ උස ගන්නවා x එතකොට. ඒකට තියෙන ලම්බ උස x නේ. හරි. දැන් වර්ගඵලය දන්නු නේද? හොයාගත්තා වර්ගඵලය. අන්න ඒකට තමයි වර්ගඵලය හෙව්වේ කලින්. ඒතර මුලින්ම වර්ගඵලය හොයන්න දන්නේ. දන්නේකින් වර්ගඵලය මුලින් හොයා ගන්න. ඊට පස්සේ අවශ්‍ය පාදයට වර්ගඵලය ලියලා ආදේශ කරලා හදනවා. එහෙනම් මෙතෙන්ට 24 දාන්න. 24 සමානයි මෙතන කැපෙන දෙකෙන් දෙවරක් 1යි 10ට දෙවරක් 5යි 24 සමානයි 5 වැඩි කිරීම x නේද? 5 වැඩි කිරීම x 5x කියලා ඕනනම් ගන්න පුළුවන්. දැන් ළමයි x ගන්න ඕනේ ඉඳ දෙපැත්තම 5න් බෙදන්න. ඒතර මෙතන 5යි 5යි කපල යනවා x සමානයි 24 5න් බෙදන්න 5 වරක් එනවා 5 වරක් 4 20යි 4.8ක් එනවා බෙදලා බලන්න. 4.8ක් එනවා x වල දිග. ඊළඟ රෝම ඉලක්කම් 2 මේකත් අර විදියම තමයි. ආධාරක පාදය මෙන්න මේ x මේ හොයන්න ඕන. ඉතින් ඒක ආධාරක පාදයට ගත්තොත් ඒකේ ලම්බ උස කීයද? මෙන්න මේ දිග. ඒක දන්න 10යි. හරිද? මේක ආධාරකය නම් මේක 10යි. එහෙනම් වර්ගඵලය දැනගත්තා නම් හරි නේද? එහෙමනම් පළවෙනි පියවර තමයි මේ ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න දන්නේ එකකින්. වර්ගඵලයට උත්තරයක් ගන්න ඕන. ආධාරක පාදේ මම ගන්න මේක. එහෙනම් භාගය වැඩි කිරීම ආධාරක පාදේ 15 ගන්න. ආධාරක පාදේ 15 වුණොත් ඒකට තියෙන ලම්බ උස කියන්නේ මෙන්න මේ උස. ඒ කියන්නේ 8යි. 15 වැඩි කිරීම 8යි. දැන් දෙකෙන් කපනවා 2 1යි 8ට දෙවරක්
4යි 15 4ෙන් වැඩි කරන්න 15 2 30යි 60යි වර්ග සෙන්ටිමීටර් 60ක් එනවා. හරිද? දැන් වර්ගඵලය හොයාගත්ත. දැන් මෙන්න මේ පාදය ඇතුලෙන් ආයෙ වර්ගඵලය ලියාගමු. වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම ආධාරකය ගන්න මේ පාදය ඒක x. එයානේ හොයන්න ඕන වැඩි කිරීම ලම්බුසෙන් 10යි. දැන් වර්ගඵලය කියන්නේ මේකම වර්ගඵලයනේ. ඉතින් කලින් හොයපු වර්ගඵලයමයි සමානයි වර්ගඵලය සමානයි 60. මෙතන කැපෙන දෙවරක් 1යි 10ට දෙවරක් 5යි. 5x වලින් වැඩුණාම 5x බෙදීම එකනේ. එකෙන් බෙදුව කියලා වෙනසක් වෙන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? දෙපැත්තම 5ෙන් බෙදන්න. 5ට 5 කපල යනවා. x සමානයි 60 12න් 5ෙන් බෙදුවාම 12යි සෙන්ටිමීටර් 12ක් එනවා x වල අගේ. x වල අගේ සෙන්ටිමීටර් 12යි. හරි සටහන් කරගන්න. ඊළඟට 21 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 5 කියවන්න. PQRS ත්‍රිකෝණාශ්‍රයේ පාද මත රූපේ පරිදි ABC හා D ලක්ෂ පීඨා ඇත. ඔන්න රූප සටහන. මෙන්න මේ PQRS කියන ත්‍රිකෝණාශ්‍රයක් තියෙනවා. ඒකේ ABCD කියලා මෙන්න මේ ලක්ෂ ටික පීඨලා තියෙනවා. ඒතර මම මේක මේ දත්ත ටික ලකුණු කරා. ඒකේ ප්‍රශ්නාංක 1 රෝම ඉලක්කම් 1 PQRS ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය සොයන්න. PQRS ත්‍රිකෝණාශ්‍රය කියන්නේ මෙන්න මේ ලොකු ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය. වර්ගඵලය සමානයි ත්‍රිකෝණාශ්‍රයක වර්ගඵලයනේ දිග වැඩි කිරීම පළලනේ. දිග කීයක් එනවද? දිග කියන්නේ මෙන්න මේ සම්පූර්ණ දිග. දැන් මේ දිග කියන්නේ SR නේ. SR උයි මේ PQ දෙන්නම සමානයි. ඒ ත්‍රිකෝණාශ්‍රයක සම්මුඛ පාද දිගින් සමානයි. PQ හොයන්න පුළුවන්. PA කියන්නේ 6යි, AQ කියන්නේ 3යි. මෙන්න මේ දෙකේ එකතුව තමයි PQ කියන්නේ. එහෙනම් 6යි 3යි එකතු කරන්න. 6යි 3යි කියන්නේ 9යි. දිග එනවා සෙන්ටිමීටර් 9ක්. එකක පස්ස දැම්මත් ප්‍රශ්නයක් නැහැ. දිග මේ දෙකේ එකතුව සෙන්ටිමීටර් 9යි. පළල කියන්නේ මෙන්න මේක. පළල සෙන්ටිමීටර් 6ක් එනවා. 9 වරක් 6 කියන්නේ 54යි සෙන්ටිමීටර් වර්ග. ඔන්න පළවෙනි එක හරි. වර්ග සෙන්ටිමීටර් 54. රෝම ඉලක්කම් 2 APD ත්‍රිකෝණයේ වර්ගඵලය. APD කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය නේද? APD ත්‍රිකෝණයේ වර්ගඵලය. එහෙනම් වර්ගඵලය එතන APD ත්‍රිකෝණයේ වර්ගඵලය ත්‍රිකෝණයක වර්ගඵල කියන්නේ භාගය වැඩි කිරීම ආධාරකය. මේකට ආධාරකයක් මොකක්ද ළමයි ගන්න? මේ ආධාරකෙ මම PA කියලා ගන්නම්. PA නම් සෙන්ටිමීටර් 6යි. ආධාරකෙට තියෙන ලම්බ කුස මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් නේ. මෙන්න මේ උස ඕන. ඒවට පේන මෙතන මේ ඉර කෑල්ලක් දාලා තියෙන මෙතනත් ඒ ඉර කෑල්ලමනේ. ඒ කියන්නේ මේ පාදයයි දිගින් සමානයි. මේවත් ඒ දිගමයි. ඒතර මේ බලන්න මේ සම්පූර්ණ දිග 6යි නම් මේකයි සමානයි නම් එකක් කීයක් වෙන්න ඕනද? 6ක් වෙන්න නම් මේක 3 සෙන්ටිමීටර් වෙන්න ඕන. මේකත් 3යි නේ 6. ඒ දෙකම සමානයි. එහෙනම් මේවා සෙන්ටිමීටර් 3 ගන්න. හරිද? මේ ටික දාගත්තා. එමනම් මේක ආධාරකේ 6යි. ආධාරකයේ තියෙන ලම්බ කුස 3යි. දැන් කැපෙන දෙකෙන් දෙවරක් 3යි. 3 3ෙන් වැඩුණාම 3 වරක් 3 9 වර්ග සෙන්ටිමීටර් 9ක් එනවා APD කියන ත්‍රිකෝණයේ වර්ගඵලය. හරිද? ඒකත් හරි. දැන් ඊට පස්සේ හොයන්න තියෙන්නේ මොකද්ද? රෝම ඉලක්කම් 3ට යන් ABCD චතුරාශ්‍රයේ වර්ගඵලය. මෙන්න මේ ABCD කියන්නේ මේ ඇතුලේ තියෙන චතුරාශ්‍රයේ වර්ගඵලය තමයි යෝ. ABCD චතුරාශ්‍රයේ වර්ගඵලය. එතකොට හදන්න ක්‍රමයක් තමයි ළමයි. මේ ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලයෙන් මෙන්න මේ ත්‍රිකෝණ හතරේ වර්ගඵල ටික අඩු කරා. එහෙමනම් ඔය ත්‍රිකෝණ හතරෙම වර්ගඵල හොයාගන්න වෙනවා. නේද? එකක් හොයාගත්තනේ. මෙන්න මේ තුනේ වර්ගඵලත් හොයාගන්න. ඒවා සමාන නැහැ. හරි දෙන ඒ ටිකත් හොයමු. මේක හොයන්නම් AQB ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගය වැඩි කිරීම ආධාරකයට මම ගන්න මේක 3යි වැඩි කිරීම ලම්බ උස නම් ඒ 3යි.
මෙතන කැපෙනේව නෑ 3 3 9 9 දෙකෙන් බෙදන්න 4 දශම එනවා 9 දෙකෙන් බෙදුවොත් 4.5 සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර් 4.5යි. ඔයාව AQB ත්‍රිකෝණය එකත් හරි. දැන් මේක බලමු. BRC ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාගයේ වැඩි කිරීම ආධාරකයේ 3 ලම්බ උස 5 3 වැඩි කිරීම 5. එතකොට එනවා මෙතන කැපෙන්නේ 15 බෙදන්න 2කින් 15 දෙකෙන් බෙදුවම 7.5යි වර්ග සෙන්ටිමීටර්. ඒකත් හරි. දැන් මෙතන ත්‍රිකෝණය හොයන්න. DSC ත්‍රිකෝණයේ වර්ගඵලය භාගය වැඩි කිරීම මෙතන ආධාරකයේ 3යි. මෙන්න මේ උස හොයා ගන්න වෙනවා. ලම්බ උස මේ සම්පූර්ණ පාදයේ 9යිනේ. එහෙනම් මේකත් 9යි. එහෙනම් මෙතන 5යි නම් මේක කීයද? සෙන්ටිමීටර් 4ක් වෙන්න ඕන. භාගය වැඩි කිරීම ආධාරකය 3 ගත්තොත් ලම්බ උස 4යි. මෙතන දෙකෙන් කැපෙන 2යි 3 2 6යි සෙන්ටිමීටර් වර්ග. අන ත්‍රිකෝණ 4ෙම හොයාගත්තා. දැන් එහෙනම් ත්‍රිකෝණ 4ෙම වර්ගඵලය 4හිම වර්ගඵල ත්‍රිකෝණ 4හි වර්ගඵල ටික එකතු කරගමු. මෙතන ආව 9ක් 9 එකතු කිරීම මෙතන ආව 4.5 මේක 7.5 මෙතන 6යි. ඔන්න ටික එකතු කරන්න. 9යි 6යි 15යි 15යි මේ දෙන්න එකතු කරත් 4.5යි 5යි 5යි 7යි 12යි 15යි 12යි කියන්නේ 27යි සෙන්ටිමීටර් වර්ග එනවා. ඔයාලා වෙන වෙනම එකතු කරලා ගන්න. හරිද? එහෙමනම් මේ චතුරස්‍රයේ වර්ගඵලය කියන්නේ මුළු වර්ගඵලයෙන් ওই ත්‍රිකෝණ 4 වර්ගඵලය අඩු කරන්න. ABCD වර්ගඵලය සමානයි මුළු වර්ගඵලය කියන්නේ මෙන්න මේ විශාල ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලයෙන් අඩු කරන්න මේ 4 වර්ගඵලය. ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය 54ක් 54න් අඩු කරන්න 27ක් 54න් 27ක් අඩු කරන්න ඒත් එන්නේ කීයද 27යි වර්ග සෙන්ටිමීටර. හරි ලියා ගන්න.